සුබ දවසක් දුවේ පුතේ. ඔයගොල්ලෝ Maths for You YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ 2020 O level ගණිතය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25. කෙටි ප්‍රශ්න 25ට ඉක්මනින්ම ලකුණු ගන්න කොහොමද? හරිම ලේසියෙන් කොහොමද උත්තර දෙන්නේ කියලා ඔයගොල්ලන්ට මම දැන් කියලා දෙන්න යන්නේ. වෙනකොට ඔයගොල්ලෝ 2020 කෙටි ප්‍රශ්න 25ට උත්තර ලියලා හෝ ලියන්න බලාගෙන හෝ තාම ලියන්න කම්මැලිකම හෝ ඇති. එයාලට මම කියන්නේ මාත් එක්කම මේ ගණන් ටික හදන්න කලින් පේපර් එක කරලා හිටියනම් හරි. 2020 O level ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25ට එනම් අපි යන්න. පළවෙනි ප්‍රශ්නෙට යන්න අපි එහෙනම්. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නිවසක මාසික දුරකථන භාවිතය සඳහා ගාස්තු රුපියල් 1500කි එකතු කළ අගය මත වැට් වශයෙන් ඊට තවත් රුපියල් 180ක් එකතු කරනු ලැබේ. එකතු කළ අගය මත බදු අය කරනු ලබන ප්‍රතිශතය සොයන්න. පළවෙනි එක පරිපලම් බදු ගානක් ඇවිල්ලා තියෙන්නේ. හරිම ලේසියි. ඒකට ප්‍රශ්නේ කියනවා භාවිතය සඳහා 1500යි. එකතු කළ අගය මත ඊට තව 180ක බදු අය කරනවා. අපෙන් අහන්නේ බදු ප්‍රතිශතය. උණු කිරීම 100ට 100 ප්‍රතිශත ලකුණු. දැන් අපිට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපන්න පුළුවන්. ඊට පස්සේ තුන් වරක් චක්‍රේ අරගෙන මෙතන 18ට 3ේම 6යි 15ට 3ේම 5යි 60 බෙදීම 5 12යි මේ ප්‍රතිශත ලකුණ මෙතෙන්ට දානවා. එතකොට ප්‍රතිශත එනවා 112යි කියලා. ඕක තමයි පළවෙනි එකට උත්තරේ. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දී ඇති රූපේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න කියලා. තියෙන්නේ සමදීපාද ත්‍රිකෝණයක් දීලා තියෙන්නේ. සමදීපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි. ඒ පාදයට ඉස්සරහින් තියෙන කෝණ සමානයි. ඒ කියන්නේ මේ පාදේ සමානයි මේ පාදේ ඉස්සරහින් x නම් ඒ පාදෙට මේ පාද සමාන නිසා මේ පාදයේ ඉස්සරහ තියෙන්නේ x. ඊට පස්සේ ගන්න පුළුවන් මේ සරල රේඛාවේ කෝණයේ අංශක 180 කියලා. මෙතන තියෙන බද්ධ කෝණ x ධන 110 සමානයි අංශක 180. ඊට පස්සේ අපෙන් අහන්නේ x මෙතන x නම් මේකත් x හින්දා x සමානයි 180 ඍණ 110යි. එහෙනම් අපේ උත්තරේ එනවා x සමානයි 70යි කියලා. ඔකට ලකුණු 2යි. හරිම ලේසි මේ ගාන විසඳන්න. දැන් තියෙන්නේ 1 බෙදීම x ඍණ 1 යට 3x සමානයි 2 බෙදීම 3. දැන් අපි මුලින්ම මේ පැත්තේ පොදු හරයක් ගන්නවා 3x ගන්නවා. එතකොට මෙතන 3x හරි මෙතන 3x කරගන්න ගුණ කරනවා 3. උඩත් ගුණ කරනවා 3. උඩ යටයි දෙකම 3ෙන් ගුණ කරාම ප්‍රශ්නයක් නැහැ. මේ x අහිංසකයි 3ෙන් ගුණ වුණාම 3x හරි. ඊට පස්සේ 3 වරක් එක 3යි. ඊට පස්සේ මෙතන ඉන්න එකත් හරි අහිංසකයි. ඍණ 1 එහෙම දානවා. ඊට පස්සේ සමානයි 2 බෙදීම 3. ඊට පස්සේ 3 එකක් ගියාම 2යි 2 බෙදීම 3යි x සමානයි 2 බෙදීම 3යි. මේ වගේ වෙලාවට ඔයගොල්ලෝ මේ බීජීය ප්‍රකාශනය සුළු කරද්දී හරස් ගුණිතය යොදා ගන්නවා. හරස් ගුණිතය දැම්මම 6යි x සමානයි 3යි x දෙකෙන් ගුණ කරා 6යි x සමානයි 2 3ෙන් ගුණ කරාම 6යි. ඒ කියන්නේ x සමානයි 6 බෙදීම 6යි සමානයි 1යි. ඕක තමයි උත්තරය. තරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මිනිස් දින ප්‍රශ්නයක්. ඒකත් හැමදාම කියනවා මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. 4 වෙනි මිනිසුන් 4 දෙනෙක් ඉන්නවා. මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. ඒ කියන්නේ මේ මිනිස්සු 4 දෙනා දින 6ක් වැඩ කරන්න ඕනේ. මිනිස් දින 6 වරක් 4 මිනිස් දින 24යි.
මිනිස් දින 24ක වැඩක් තියෙනවා. මිනිස් දින 24ක වැඩේ අත ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් දෙදෙනෙකු මේ කණ්ඩායමට එකතු වූයේ නම් එම වැඩය තව දින කීයකින් නිම කළ හැකිද? ඒ කියන්නේ මේ මිනිස්සු හතර දෙනා දවස් 3ක් වැඩ කරනවා. එතකොට මිනිස් දින 4 වරක් 3 12යි. මිනිස් දින 24ක් තියෙන එකෙන් 12ක් වැඩ කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මිනිස් දින 12. 24න් 12ක් ගියාම තා 12ක් ඉතුරු. ඒ 12 වැඩ කරන්න මේ මිනිස්සු හතර දෙනාට තව දෙන්නෙක් මිනිස්සු එකතු වුණා. එතකොට මිනිස්සු ඉන්න ඔක්කොම 6ක්. මිනිස්සු 6ක් ඉන්නවා. දින 12ක වැඩක් තියෙනවා. එතකොට කරන්න තියෙන්නේ දින ගණන හොයන්න. මේ ඉතුරු මිනිස් දින ගණන 12 බෙදීම මිනිසුන් ගාන 12 බෙදීම 6 2යි. දින 2යි යන්නේ. වැඩේ නිම කරා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඊළඟට පස්වෙනි එකේ තියෙන්නේ රූපයේ දැක්වෙන ත්‍රිකෝණයේ දී ඇති තොරතුරු අනුව x අගය සොයන්න. පහේ තියෙන රූපේ ත්‍රිකෝණයක් තියලු ඒකේ තොරතුරු අනුව x හොයන්නලු. ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන ත්‍රිකෝණේ. ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයට සම්මුඛව තියෙන කර්ණය. ඒ කියන්නේ මේක තමයි කර්ණය වෙන්නේ. කොහොම කර්ණය මේක නම් කරලා තියෙනවා A B C කිය. මේ පැත්ත 6 සෙන්ටිමීටර්. මේ පැත්ත 8 සෙන්ටිමීටර්. මේ පැත්තේ පොඩි වැඩක් කරලා මෙතන ඉඳන් මෙතෙන්ට x දුරක්. ඉඳන් මෙතෙන්ට 7 සෙන්ටිමීටර්ලු. දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියන්නේ කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතුවට. අපි කියමු දැන් කර්ණයේ වර්ගය AC වර්ග සමානයි AB වර්ගය ධන AB වර්ගය ධන BC වර්ගය. BC වර්ගය. දැන් අපිට මේ වර්ගේ අපිට AC වලනේ ඕනේ මේ වර්ගය අයින් කරන්න මම කෙලින්ම දානවා වර්ගමූල ලකුණු. එහා පැත්තට මේ පැත්ත AC AB වර්ග ධන BC වර්ග. දැන් AB කීයද? AB 8යි. 8 වර්ගය ධන BC කීයද? 6යි. 6 වර්ගය ධන වර්ගමූල 8 වර්ගය 64යි. 8 වරක් චක්‍රේ 8 වරක් 8 ධන 6 වර්ගය 6 වරක් 6 36යි. වර්ගමූල ලකුණ අහිංසකව ලියා ගන්න. 64යි 36යි 100යි. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා වර්ගමූල 100 කියන්නේ 10යි සෙන්ටිමීටර්. මේ ඒකක සැලකිලිමත් වෙන්න සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ දැන් AC දිග අපි දන්නවා සෙන්ටිමීටර 10යි. දැන් අපෙන් අහන්නේ x කීයද කියලා. එතකොට AC සමානයි 7 ධන x. එතකොට AC ට 10 ආවම මෙතෙන්ට 10යි සමානයි 7 ධන x. මේ 7 මේ පැත්තට රින වෙනවා. 10 ඍණ 7 සමානයි x. x සමානයි 3 සෙන්ටිමීටර්. ඒක නම් චුට්ටක් දීර්ඝව ගියා. ඒ වුණාට ලකුණු දෙකයි දෙන්නේ. මේ මුකුත් විස්තර ඕනේ නැහැ. මේවා මේ හිතින් සුළු කරගන්න පුළුවන් ළමයෙක් ඉන්නවා. ඩක් ගාලා උත්තරේ 3යි කියලා ගන්න තියෙන ලකුණු දෙකයි දෙන්නේ. මේ පියවරවත් ඕනේ නැහැ. උත්තරේ විතරයි බලන්න. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ 6 තියෙන්නේ පහත සඳහන් ප්‍රකාශනවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. කුඩාම පොදු ගුණාකාරය සොයද්දී කරන්න තියෙන්නේ කුඩාම ප්‍රථමක සංඛ්‍යාව ඉඳන් බෙදාගෙන යන්න තමයි තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා ඔයාලට මතක නැත්තම්
ප්‍රථමක සංඛ්‍යා එද්දි එක හැර කියන්නේ එක ඉන්නේ එක හැර එකට ඒ කියන්නේ එකට වඩා විශාල සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාව තමයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ. එහෙනම් 2 එනවා. 3ක් එනවා. 5ක් එනවා. 7ක් එනවා. 9 එනවද? නෑ. 9 එන්නේ නෑ. ආයෙ 11 එනවා. ඒ කියන්නේ මේ සාධක තියෙන 1යි 2යි විතරයි. මෙතන තියෙන්නේ 1යි 3යි. මෙතන තියෙන්නේ 1යි 5යි විතරයි. මෙතන තියෙන්නේ 1යි 7යි විතරයි. 9 එන්නේ නෑ. 1 තියෙනවා, 3 තියෙනවා, 9 තියෙනවා. සාධක දෙකට වඩා වැඩි. එකට වඩා විශාල වෙන්න ඕන, එක ඉන්න බෑ. සාධක දෙකක් තියෙන්න ඕන. එහෙනම් ප්‍රථමක. එකෙන් බෙදෙනවා 11න් බෙදෙනවා. සාධකය කියන්නේ මේක මේ ඉතිරි නොවි බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ දෙක ඉතිරි නොවි බෙදෙන්න ඕන. දෙක ඉතිරි නොවි බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතරයි. ඒක තමයි සාධක. දැන් අපිට ගාන දීලා තියෙන්නේ 6. 6 කියන්නේ 3x 2x y 4y වර්ගය. අපිට කියලා තියෙනවා හොයන්නේ කියලා කුඩාම පොදු ගුණා. කුඩාම පොදු ගුණාකරණය කරන්නේ කුඩාම ප්‍රථමක සංඛ්‍යාවයි නම් බෙදාගෙන යන්න තියෙන්නේ. 3x 2x y 4y වර්ගය. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද? 2නේ. 2කින් බෙදනවා. මේක 2කින් බෙදෙන්නේ නැහැ. ඒක අහිංසකව එහෙම ලියාගන්න. 2x 2කින් බෙදුවම x. ඊට පස්සේ y තියෙනවා. xy. 2xy 2කින් බෙදුවම 2. ඊට පස්සේ 4 2කින් බෙදුවම 2යි. y වර්ගය. ආයි කුඩාම ප්‍රථමක සංඛ්‍යාව ආයි 2 තියෙනවා. ආයි 2කින් බෙදෙනවා. 3x තාම අහිංසකයි. xy 2කින් බෙදුවම y වර්ගය. දැන් ඔන්න 3න් බෙදෙනවා. 3න් බෙදුවම x ඉතුරුයි xy ඒ විදිහටම ලියන්න. ඊට පස්සේ දැන් ඔන්න ඉලක්කම් වලින් බෙදලා දැන් ඊට පස්සේ බලන්න x වලින් බෙදනවා. x ගෙන් බෙදුවම 1යි. xy x ගෙන් බෙදුවම y. x වර්ගෙන් y වර්ගය x ගෙන් බෙදුවම y වර්ගෙම තමයි. x පද නැහැ නේද? ඊට පස්සේ y ගෙන් බෙදනවා. එක y ගෙන් බෙදුවම එකම තමයි. y ගෙන් බෙදුවම 1යි. y වර්ගය y ගෙන් බෙදුවම y ඉතුරු වෙනවා. ආයි y ගෙන්. 1යි. දැන් කුඩාම පොදු ගුණාකාරය කියන්නේ මේ පැත්තේ තියෙන කුඩාම පොදු ගුණාකාරයනේ මේ පැත්තේ තියෙන ඔක්කොගේම ගුණිතය. කූපෝගු සමානයි දෙවරක් තුන්වරක් x වාරයක් y වර්ග. එතන y දෙකක් ඉන්නවා y වර්ග ලියාගන්න. එතකොට දෙවරක් 2 4යි, හතරවරක් 3 12යි, 12යි x y වර්ග සමානයි 12යි x y වර්ග. ඕක තමයි උත්තරේ. අත්වෙනි ප්‍රශ්න දීලා තියෙනවා ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ තොරතුරු පරද්දකය කියලා. ඔන්නම මගුවක් දීලා තියෙනවා. දුර මීටර වලින් තියලු 0යි 4යි 8යි 12යි 16යි. දුර එහෙම දිනු කාලය තප්පර. කාලය තප්පර වලින් දීලා තියෙනවා 0යි 2යි 4යි 6යි 8යි. දැන් අපෙන් අහනවා 7. එක කොටසේ අහන්නේ වස්තුවේ වේගය තප්පරයට මීටර වලින් සොයන්න. වේගය සොයන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දැන් අපි ගත්තොත් මේ ඕන තැනකින් හොයන්න පුළුවන්. අපි දැන් අන්තිම තැන ගන්නවා. මෙතනින් ගත්තත් හොයන්න පුළුවන්. දුර 4යි කාලය 2යි, දෙකෙන් බෙදුවම 2යි. අපි ගන්නවා අන්තිම තැන 16යි මීටර, කාලය 8යි තප්පර.
ඊට පස්සේ උත්තරේ එනවා වේගය සමානයි 16 බෙදීම 8 කියන්නේ 2යි m s ඍණ 1. කොටස දෙවැනි කොටසේ අහලා තියෙනවා එම වේගයෙන් වස්තුව මීටර 22ක් යාමට ගත වෙන කාලය සොයන්න. එනේ එම වේගය කියන්නේ මෙන්න මේ වේගය. මේ වේගයෙන් යන්න මීටර 22ක් යන්න ගත වෙන කාලය. මේ වේගය කියන්නේ එක තප්පරයක් තුල මෙහා යනවලු 2යි මීටර. හරිනේ. ඔන්න තප්පරේ ඔන්න 2යි මීටර යනවා. ඊට පස්සේ අපෙන් අහනවා මීටර 22ක් යන්න ගත වෙන කාලය. 22යි මීටර. 22යි මීටර කියමු. 22යි මීටර යන්න ගත වෙන කාලය අහන්නේ. මොක තමයි අපිට හොයන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන මීටර දෙක මම මේ කෙටි කමයක් දැන් මීටර දෙක 22 වෙන ගුණ වෙලා තියෙන 11 වෙන්නේ. 11. ඊට පස්සේ එහෙනම් මෙතනත් ගුණ කරනවා 11. ඒ කියන්නේ තප්පර 11යි යන්නේ. හරි. මේක 11යි s කියලා දැම්මත් හරි. සම්මත ඒකක තප්පර වල s නේ. වෙන් රූප සටහනක් දීලා කියනවා දී ඇති වෙන් රූපයේ a' ඡේදනය b නිරූපණය කරන පෙදෙස අඳුරු කරන්න. වෙන් රූප සටහනක් හැමදාම උනත් එන්න පුළුවන්. මේකත් හරි ලේසි. මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ ඒලු. මංගල තියෙනවා ඒ කියලා. ඒ ඊට පස්සේ මේක ඡේදනය වෙලා තියෙනවා b. B මට ඉතර චිත්‍ර අඳින්න බෑ ලස්සන්ට මේ මේකින්ද ඔහොම තමයි. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ a' ඡේදනය b ලකුණු කරන්න. දැන් මොකක්ද a කියන්නේ? a කියන්නේ මෙන්න මේ රවුම මේ වෘතයනේ. මේ වෘතේ මේ රවුම ඇතුලේ තමයි a තියෙන්නේ. a' කියන්නේ aට අයිති නැතිලු. aට අයිති නැති. aට අයිති නැත්නම් මේ පැත්ත වෙන්න බෑ. aට අයිති නැති bට අයිති ඡේදනය. ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි පාට වෙන්න ඕන. අඳුරු කරන්න ඕන මෙන්න මේ කොටස. හරි. ඒක නම් ලේසියෙන්ම තප්පර ගානක් යන්න ලකුණු දෙකක්. තියෙනවා රූපයේ දැක්වෙන වෘතයේ කේන්ද්‍රයේ ඕවේ දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න. මේකෙදි බලලත ප්‍රමේය දෙකක් තියෙන්නේ මෙතන. මොනවදියලු වෘතයක්. වෘතයක් තියෙනවා. වෘතයේ කේන්ද්‍රය හරිද? මෙතන තියෙන ප්‍රමේය මේ පළවෙනි එක තමයි. මෙතනින් අපිට ගන්න පුළුවන් ඔන්න දැන් මෙතන මේ ලක්ෂ දෙක ගත්තොතින් PQ කියලා මෙතන B මෙතන Q කියලා එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා තියෙනවනේ ප්‍රමේයක්. මේ එකම ඛණ්ඩය. ඒකයි මේකයි එකම ඛණ්ඩය. එකම තැනින් පටන් අරන් වෘත්තයේ පරිධිය ආපාදනය කරනවා නම් එකම ඛණ්ඩය. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. නම් මෙතන x නම් මෙතනත් x. හරි. එතකොට ඒක හරි. එතන x. අපේ මෙතන දීලා තියෙනවා ප්‍රශ්න 30යි කියලා. දැන් අපෙන් x නේ අහන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රමේය තමයි විස්කම්භය මගින් වෘත්තයේ පරිධිය ආපාදනය කරන කෝණයේ අගය අංශක 90කි. ඊළඟ ප්‍රමේය තමයි ඒක. මේ කෝණය අංශක 90යි. එහෙනම් දැන් අපිට x ගන්න පුළුවන් නේ. වෘත්තයක අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. ඒක සමාන වෙනවා වෘත්තයේ අභ්‍යන්තර කෝණ තුන එකතුවට. x දන්න මෙතන 90යි. මෙතන 30යි. මෙහෙම x අනින්සකයි එහෙම ලියාගත්තා. 90 ධන 30 කියන්නේ 120යි නේ. මේ පැත්තේ 180. දැන් x ගන්නෙන්නේ x සමානයි 180 මේ 120 මේ පැත්තට ගියාම
ඍණ වෙනවා. ඍණ 120. කියන්නේ x සමානයි අංශක 60යි. තමයි උත්තරේ. ඊළඟට තියෙන්නේ 10. 10 වෙනි කාලේ තියෙන ලඝු ගණක වලින් log a පාදයට b 10 ලඝු a පාදයට b සමානයි c නම් ලඝු a පාදයට b සමානයි c නම් පහත දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය යටින් ඉරක් අඳින්න. කියන්නේ මේ හරි ප්‍රකාශය ඉරක් ගන්න දී. දැන් ලඝු ගණක වල ඕගොල්ලෝ දන්නවා මෙතන තියෙන පාදය. මේ සමාන ලකුණේ මේ පැත්තේ තියෙන දර්ශකය. මෙතන තියෙන අගය. දැන් මේ ලඝු ගණකයක් දර්ශකාකාරයෙන් ලිව්වම මෙහෙම තමයි ලියන්න පුළුවන්. මුලින්ම පාදය. අපි දැන් ලියමු මුලින්ම පාදය. ඊළඟට දර්ශකය. පාදයේ දර්ශකය AC සමානයි අගය. අගය වෙන්නේ B. ඕක තමයි උත්තරේ. ඕක තියෙන්නේ එතකොට AC සමානයි B. පිළිතුර තියෙන දෙවෙනි වරණයට තමයි ඕක තියෙන්නේ. දෙවෙනි එක යටින් ඉරක් යන්න නම් හරි. ඒකත් හරියම ලේසි ලඝු ගණක ආකාරයෙන් තියලා දර්ශක ආකාරයෙන් අහන්න. මේ විදිහට මතක නම් දර්ශකයේ සමාන ලකුණේ මේ පැත්තේ තියෙන්නේ. ලඝු A පාදයට කියන්නේ A පාදය ඒක තමයි පාදය. B කියන්නේ අගය. ඒක මතක නම් ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන්නේ 11. 11 තියෙන්නේ විජ්‍ය සමීකරණයේ ගුණිතයක් දීලා තියෙනවා සුළු කරන්න කියලා. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. අපි මේකෙදි ගැලීම කරන්නේ උඩ තියෙන ගුණ කරලා ලියා ගන්නවා. 3 වරක් 5 x y වර්ග බෙදීම යට තියෙනවා 6යි x y. මේකෙදි ඊට පස්සේ අපිට මේ 3ට මේ 6 කපන්න පුළුවන්. එතකොට මෙතන 2යි. ඊට පස්සේ මේ x ට මේ x කපන්නත් පුළුවන්. මේ y වර්ගයෙන් y එකක් කපන්න පුළුවන් යට y ට. එතකොට උත්තරේ එනවා 5y බෙදීම 2යි. එතන තියෙන දෙකක් එක. ඕක තමයි උත්තරය. මේක උත්තරේට ලියලා තියෙන එක ලකුණක් හම්බ වෙනවා. ලකුණු දෙකෙන්. මේ කොටස මෙහෙම සුළු කිරීමක් කරලා තියනවා නම් ඉතුරු ලකුණ හම්බ වෙනවා. ඔහොමයි ලකුණු දෙක දෙන්නේ. ඊළඟට තියෙන 12. 12 තියෙන්නේ පන්ති පාන්තර ගණනක් දීලා තියෙනවා. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක කොටසක් දැක්වේ. මෙහි 11 15 පන්තියේ ඉහළ පන්ති සීමාව 15 පන්ති මායිම සොයන්නේ කියලා දෙකක් දීලා තියෙනවා. මේ පන්ති පාන්තර ගණනක් සාමාන්‍යයෙන් එනවා. මේ ඒකත් හරි ලේසි. ඒක මෙහෙමයි කරන්නේ. අපිට දීලා තියෙන පන්තිය තමයි ප්‍රශ්නාංක 12. දීලා තියෙන පන්තිය තමයි 11 15 පන්තිය. 11 15 පන්තියේ මේ වගේ පන්තියක් දුන්නම මේකේ මේ මුලින් තියෙන අගය තමයි පහළ සීමාව කියන්නේ. පහළ සීමාව. පස්සෙන් තියෙන අගය තමයි ඉහළ සීමාව කියන්නේ. ඉහළ සීමාව. පහළ සීමාව ඉහළ සීමාව. ඊට පස්සේ මේ පන්ති පාන්තරයක මායිම කියලා කියන්නේ පහළ සීමාවෙන් 0.5ක් අඩු කරාම 11 ඍණ 0.5. يعني 10.5 ඊළඟට ඉහළ පන්ති සීමාවට අර 0.5 එකතු කරන්න ඕනේ. 15 ධන -0.5. එතකොට මෙතෙන්ට එන්නේ 15.5. එතකොට අහලා තියෙන ප්‍රශ්නේ පළවෙනි කොටසේ ඉහළ පන්ති සීමාව. ඉහළ පන්ති සීමාව කියන්නේ මේක. 15. ඔහොම
ඔහොම ලිව්වනම් ලකුණයි. ඊළඟට දෙවෙනි කොටසේ අහලා තියෙන ප්‍රශ්නේ දෙවෙනි කොටසේ අහලා තියෙනවා පහළ පන්ති මායිම. පන්ති මායිම හොයන්නේ දැන් මම කිව්වා පහළ සීමාවෙන් අඩු කරනවා 0.5. ඉහළ සීමාව නම් 0.5ක් එකතු කරනවා. එතකොට අපේ අහලා තියෙන දෙවෙනි කොටසේ පහළ පන්ති මායිම. එතකොට එන්නේ මේක පහළ පන්ති මායිම. මේක ඉහළ පන්ති මායිම. ඉතින් මේ හරිම ලේසි ගානක් තමයි අහලා තියෙන්නේ මේ පන්ති මාන්තර වලින් මේක උත්තරයට ලිව්වනම් හරි. සමානයි 10.5යි. එතෙන්ට එක ලකුණක් හම්බෙනවා. ඊළඟට 13 තියෙන්නේ ABCD සමාන්තරාශ්‍රයේ කියලා ඔන්න සමාන්තරාශ්‍රයක් දීලා තියෙනවා අපිට. ඒක අඳ ගමු. ABCD සමාන්තරාශ්‍රය. මොන සමාන්තරාශ්‍රයක් තියෙනවා? මේ සමාන්තරාශ්‍රය මෙහෙම විකර්ණ ලකුණු කරලා තියෙනවා. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. මෙහෙම ලම්බේ ලකුණු කරලා තියෙනවා P කියලා. ඊට පස්සේ ප්‍රශ්නේ කියලා තියෙනවා AB දිග 12 සෙන්ටිමීටර්ලු. 12 සෙන්ටිමීටර්. ඊට පස්සේ BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48යි වර්ග සෙන්ටිමීටර්. BCD කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයක දීලා තියෙනවා ඒරියා එක දීලා තියෙනවා 48යි ඝන සෙන්ටිමීටර් කියලා. 48යි ඝන සෙන්ටිමීටර්. ඊට පස්සේ අපෙන් අහන්නේ AB දිග කීයද කියලා. ඊට පස්සේ මෙතෙන්දි ගන්න තියෙන්නේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය සමානයි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වන තියරිය තමයි මෙතෙන්දි අහලා තියෙන්නේ. සමාන්තරාශ්‍රයක වර්ගඵලය සමානයි ආධාරකය PA DC ආධාරකය උස ගුණ කිරීම ලම්බ උස. ආධාරකය ලම්බ උසෙන් ගුණ කරාම තමයි සමාන්තරාශ්‍රයක වර්ගඵලය එන්නේ. ඊට පස්සේ අපිට මේ ගානේ දීලා තියෙනවා සමාන්තරාශ්‍රයේ එක පැත්තක භාගයක මේ වර්ගඵලය 48යි වර්ග සෙන්ටිමීටර් කියලා. එතකොට මේ සමාන්තරාශ්‍රයක කර්ණයකින් හරියටම සමාන්තරාශ්‍ර දෙකට බෙදෙනවා. මේ පැත්තත් 48යි. දෙපැත්තම සමානයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් සමාන්තරාශ්‍රය වර්ගඵලය 48 වරක් 2 සමානයි ආධාරකය කියන්නේ DC පාදය. ඒ DC සමානයි ABට 12 සෙන්ටිමීටර්මයි. එතකොට DC වතාවක් 12 වැඩි කිරීම ලම්බ උස AP. දැන් AP වලට උත්තරයක් එනවා. දෙපැත්තම 12න් බෙදුවම AP සමානයි මේ 12 කැපිලා යනවා. මේ පැත්තේ 48 12 4යි. දෙවරක් 4 8යි. AP සමානයි 8යි සෙන්ටිමීටර් කියලා උත්තරයක් එනවා. ඊළඟට තියෙන්නේ 14 වෙනි එක. 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආරෝහණ අවරෝහණ කෝණ ප්‍රශ්නයක් තියෙන්නේ. කෝණ සම්බන්ධයෙන් සමතල බිමක පිහිටි සිරස් කණුවක් AB වන අතර P සහ Q රූපයේ පරිදි සමතල බිමට පිහිටි ලක්ෂ 2කි. Q සිට බලන කල AB කණුවේ මුදුන වන B පෙනෙන්නේ අංශක 70ක ආරෝහණ කෝණයකින්
B සිට බලන කල P දර්ශනයේ අංශක 50ක අවරෝහණ කෝණයකින් මෙම තොරතුරු රූපේ නිරූපණය කරන්න. රූපේ මේ තොරතුරු දෙක නිරූපණය කරන්න තියෙන්නේ. මෙහෙම රූපේ තියෙන්නේ 14. S මට්ටමින් මෙහෙම ඇඳුතින් ආරෝහණ කෝණය කියන්නේ S මට්ටමින් ඉහළට බලන කෝණය තමයි ආරෝහණ කෝණය කියන්නේ. S මට්ටමින් පහළට බලන කෝණය තමයි අවරෝහණ කෝණය කියන්නේ. දැන් අපිට ප්‍රශ්නේ කියනවා මෙහෙම තියලු AB කණුවක් තියලු BQ වල පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවලු. ඊට පස්සේ Q සිට බලන පුද්ගලයාට AB කණුවේ B පෙනෙන්නේ අංශක 70ක ආරෝහණ කෝණයකින්. කියන්නේ මෙහෙම උඩට පේන්නේ. P ඉඳන් බලනකොට B කණුවේ මුදුන දිහා. sorry Q ඉඳන් බලනකොට. Q සිට බලන කල AB කණුවේ B මුදුන දිහා. අංශක 70ක කෝණයකින් පේනවලු. ඒ කියන්නේ මෙහෙම ආරෝහණ කෝණයකින් තමයි පේන්නේ. මේ S මට්ටම නම් මෙහෙම ආරෝහණ කෝණය මෙතන 70යි. ඒකත් ප්‍රශ්නේ ඊට පස්සේ ආරෝහණ කෝණය B සිට බලන කල P දර්ශනය වන්නේ අංශක 50ක අවරෝහණ කෝණයකිනි. B සිට බලන කල P දර්ශනය වන්නේ B සිට කියන්නේ මෙහෙට බලන. ඒ කියන්නේ මෙතන අපි S මට්ටම මෙහෙම යද්දී B සිට බලන කල P දර්ශනය වන්නේ අංශක 50ක අවරෝහණ. ඒ කියන්නේ යටට තියෙන කෝණය අවරෝහණ කෝණයකිනි. මේ කෝණය අංශක 50යි. ඔය දෙක හරියට ලකුණු කරා නම් මෙතන 70යි. මෙතන අංශක 50යි. ලකුණු දෙක හම්බ වෙනවා. 15 වෙනි ප්‍රශ්නේ 15 වෙනි එකේ දීලා තියෙන්නේ පළමු පදය 6ද දෙවෙනි පදය ඍණ 12ද වූ ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදය ගුණෝත්තර ශ්‍රේණි ගණනක් ඇවිල්ලා තියෙනවා. පළමු පදය 6ලු. නම් තුන්වෙනි පදේ මොකක්ද කියලා හොයන්න. ඕක හොයන්න තියෙන්නේ. ඕක හොයන්න සාමාන්‍ය ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ පොදු අනුපාතයකින් ಗುಣ වෙලා හරි බෙදිලා හරි තියෙනවා. දැන් මෙතන අපි පොදු අනුපාතය හොයාගන්න ගියොත් මෙහෙම පොදු අනුපාතයකින් ಗುಣ කළා හෝ බෙදලා තියෙන්න ඕන. ಗುಣ කළා හෝ බෙදලා තිබ්බොත් තමයි ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ. පොදු අනුපාතය. පොදු අනුපාතය කියන්නේ R. දැන් මේ දෙකේ පොදු අනුපාතය වෙන හැටි තමයි R සමානයි පස්සේ අගෙන් මුලින් අගේ බෙදන්න ඕන. ඍණ 12 බෙදීම 6. ඒ කියන්නේ ඍණ 2යි. පොදු අනුපාතය ඍණ 2යි. ඒ කියන්නේ ඍණ 2න් 2ට ගුණ වෙවි තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් තේරෙනවා 6 ඍණ 2කින් ගුණ වුණාම ඍණ 12 එනවා. එහෙනම් ඍණ 12 ඍණ 2කින් ගුණ වුණාම තුන්වෙනි පදේ එනවායි කියලා ඔයාලට දැන් තේරෙනවා. ඒක තමයි කෙටිම ක්‍රමය මේක හදන්න තප්පරයක්වත් යන්නේ නැහැ. මේ විදිහට හදුවනම් තුන්වෙනි පදේ තමයි සමානයි ඍණ 2කින් ගුණ වෙන්න ඕන ඊට කලින් පදේ ඍණ 12. ඍණ ඍණයි ධන 12 සරත් 2 24යි. ඕක තමයි උත්තරේ. කොහොම කරා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. එහෙම නැතුව තියරියෙන් යනවා නම් මෙහෙමත් යන්න පුළුවන්. මොකට සමීකරණේ තියෙනවා n වෙනි පදයේ සෙවීම කියලා සමීකරණයක් දීලා තියෙනවා. n වෙනි පදයේ සෙවීම tn සමානයි a වාරයක් r වල n ඍණ 1. ඕක තමයි n වෙනි පදයේ වෙන සමීකරණය. කොහොමද නැත්තම් ලියා ගන්න ඔයගොල්ලෝ. මේකෙන් දැන් අපිට මේ n කියන්නේ පද ගානනේ. අපෙන් අහන්නේ තුන්වෙනි පදේ දන්නේ නැද්ද? කීයද කියලා. තුන්වෙනි පදේ. අපි එතකොට මෙතෙන්ට දානවා n තියෙන තැන් වලට 3. t3 සමානයි a කියන්නේ හැම වෙලේම මුල් පදය. a කියන්නේ මුල් පදය. r කියන්නේ පොදු අන්තරේ මුල් පදේ එතකොට 6යි r හොයාගත්ත ඍණ 2යි n කියන්නේ 3යි තුන්වෙනි පදේනේ 3 ඍණ 1
එතකොට එනවා 6 වරක් ඍණ 2 වර්ගය. ඒ කියන්නේ ඕක අපිට මෙහෙම ලියා ගන්න පුළුවන් නේ 6 වරක් ඍණ 2 වරක් ඍණ 2 කියලා ඍණ 2 වර්ගය. දැන් ඍණයි ධන වෙනවා. දෙවරක් 2 4යි. 4 වරක් 6 24යි. 24 එහෙමත් එනවා. ඔය කොහොම කරත් ලකුණු දෙක දෙනවා. මේ ආකාරයට ගියත් අරක තමයි කෙටිම ක්‍රමයේ ඉක්මනට ලකුණු දෙක ගන්න පුළුවන් වෙලාව ඉතුරු කරගෙන ඕගොල්ලෝගේ උඩ ක්‍රමයට ගියා. ඊළඟට තියෙන 16 තියෙන රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය QA. ABC කියලා ත්‍රිකෝණයක් තියලු. ඔන්නෝම ABC කියලා ත්‍රිකෝණයක් තියලු. ඕකේ AC පාදයේ මධ්‍ය ලක්ෂය QA. මෙතන ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා පළවෙනි කොටසට APQ මේ කෝණයට සමාන කෝණයක් ඒක x නම් මේ කෝණයට සමාන කෝණයක් හොයලා ලියන්න. එතකොට මෙතෙන්දී අපි මේ බලන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකිරීමෙන් සෑදෙන රේඛාව. ත්‍රිකෝණයක පාද දෙක AC පාදයේ AB පාදයේ මධ්‍ය ලක්ෂ දෙක PQ මධ්‍ය ලක්ෂය ආකිරීමෙන් සෑදෙන රේඛාව අනෙක් පාදයට සමාන්තර වන අතර ඉන් හරි අඩකට සමාන වේ. කියන්නේ මේක වගේ මේක 2යි නම් මේක 1යි. හරි අඩකට සමාන වෙනවා. එහෙම තමයි කියන්නේ. ඒකෙන් දැන් සමාන්තරයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා සමාන්තර පාද දෙකක් අතර සෑදෙන කෝණ. කියන්නේ මෙහෙම සමාන්තර පාද දෙකක් අතර කෝණ වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි Z අකුර වගේ. ඉංග්‍රීසි අකුර වලින් මතක තියාගන්න ලේසි. ඒකට කියන්නේ ඒකාන්තර. එතන තියෙන කෝණ දෙක. ඒකාන්තර කෝණ. ඊට පස්සේ තියෙනවා C අකුර වගේ. ඒවට කියනවා මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. ඊට පස්සේ තියෙනවා F අකුර. F අකුරේ මෙහෙම තියෙන කෝණ දෙකට කියනවා අනුරූප කෝණ කියලා. ඔන්නෝම සමාන්තර රේඛා දෙකක් අතර කෝණ වර්ග තුනක් තියෙනවා. ඒකාන්තර කෝණ, ඊට පස්සේ මිත්‍ර කෝණ, C අකුර, F අකුර අනුරූප කෝණ. දැන් අපෙන් අහන්නේ APQ. APQ කෝණය මේ x කියලා ලකුණු කරපු කෝණයට සමාන කෝණය. එහෙනම් මෙන්න මෙතන F අකුරක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ සමාන්තර රේඛා දෙකක් තියෙන්නේ. සමාන්තරය කියලා ගත්තේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ත්‍රිකෝණයක. ඒක අරගෙන ක්‍රමවල දෙකක් මෙතන මේ බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ සමාන්තරය කියලා ගත්තම දැන් ඕගොල්ලන්ට F අකුර පේනවා. මේ F අකුර මෙන්න කෝණ දෙක. ඒ කියන්නේ අනුරූප කෝණ වලින් මේ කෝණයට සමානයි මේ කෝණය. PBC. PBC. ඔහොම උත්තරේ ලියුවා නම් එක ලකුණක් හම්බ වෙනවා. මේකට එක ලකුණයි. ඊට පස්සේ දෙවෙනි කොටසේ අහලා තියෙනවා දෙවෙනි කොටසේ අහන්නේ PQ දිග 4 සෙන්ටිමීටර්. PQ දිග සෙන්ටිමීටර් 4 නම් BC දිග කීයද? ඒක දැන් මම කලින් කිව්වනේ මෙතන 2 නම් මෙතන 1යි කියලා. ඒ කියන්නේ අර ප්‍රමේයෙන් එනවා මේ පාදයේ වගේ මේ පාදයෙන් හරිය අඩක්ලු මේ QP පාදේ. දැන් PQ 4 සෙන්ටිමීටර නම් CB එන්න ඕනේ ඒ වගේ දෙගුණයක්.
CB සමානයි 4 වර 2. කියන්නේ 8 සෙන්ටිමීටර්. ඕක ලියුවනම් අනිත් ලකුණ හම්බෙනවා. ඔහම ලකුණු දෙක ගන්න තියෙන එක ප්‍රමේයමයි බලලා තියෙන්නේ. ඒකත් ලේසි. සුට්ටක් ප්‍රමේය මතක තියාගන්න විතරයි තියෙන්නේ. ඊට 17 වෙනි ප්‍රශ්නේ 17 යනවා ඍජු කෝණී ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක් ඒ රූපේ දැක්වේ. ප්‍රිස්මයේ මුහුණතක හැඩයක් නොවන රූපය තෝරා යටින් ඉරක් අඳින්න. ඍජු කෝණී ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. يعني මෙහෙම ඍජු කෝණයක් තියෙනවා. තව ඍජු කෝණයක් තියෙනවා. ඔන්නෝම ප්‍රිස්මයක් තියෙනවා. ඍජු කෝණී ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. මෙයට මෙහි මුහුණතකට අයත් නොවන. දැන් මෙහෙම ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවා. ඔයාලට බේරෙන්නේ ත්‍රිකෝණාකාර මුහුණක් නම් හරි. ඍජු කෝණී ත්‍රිකෝණාකාර මුහුණක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ සමාන්තර රාශියක් නෙමෙයි. මේ තියෙන්නේ සමාන්තර රාශියක් කිසි විටක තියෙන්න බෑ මෙහි මේ. ඇයි ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. ඒතකොට සමාන්තර රාශියක් තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඍජු කෝණාංශ. ඍජු කෝණාංශයක් තියෙනවා. හරි එන්න පුළුවන්. මෙතන නොවන රූපේ තමයි ඔය දෙවෙනියට තියෙන සමාන්තර රාශියක් එන්න බෑ කිසි විටකක් මේ ප්‍රිස්මෙට. දෙවෙනි එක යටින් ඉරක් නැන්දනම් හරි. දෙවෙනි පිළිතුර. ඒක නිකම්ම ලකුණු කරන්න තියෙන රේසියම ලකුණු දෙකක් ගන්න පුළුවන්. මේ රූපේ දිහා බලනොත් ගන්න පුළුවන්. මේකට අයිති නොවන මේ මුහුණතක හැඩයක් අහන්න. 18 වෙනි ප්‍රශ්නේ 18 තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන සුළු කරන්න ඕගොල්ලන්ට ඕන තරම් පුළුවන් ඇති. අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් දීලා ඒ ප්‍රකාශනයේ x සාධකයක් x ධන 1 නම් අනෙක් සාධකය සොයන්න. 2x වර්ග ධන 3x ධන 1. ඔහොම එකක් තියෙනවා. මේකේ එක සාධකයක්ලු x ධන 1. අනිත් එක තමයි මොකක්ද කියලා අහන්නේ. ඉතින් මේක හොයමු. මේකේ කරන්නේ x වර්ගයේ පදේ තමයි 2x වර්ගය. ඊට පස්සේ අපි මේකේ 2x වර්ගයේ ගුණිතය මේ දෙකේ ගුණිතය එන්නත් ඕනි. 3x එකතු කරාම 3x එන්නත් ඕනි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේක වෙන්න පුළුවන් දෙවරක් එක තමයි. يعني දෙවරක් එක 2x වර්ගය 2 1 එකතු කරාම 3යි. ඒ කියන්නේ මෙතන ධන 3 හින්දා මේ දෙන්න ධන වෙන්නත් ඕන. ඕම කරගන්න. හරි. ඊට පස්සේ x වර්ගයේ මෙතෙන්ටත් x එකක් වෙනවා මෙතෙන්ටත් x එකක්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් 3x වෙනුවට මේක. අය එකතු කරාම 3x වෙනවනේ 2x ධන x වෙනවනේ. එතකොට 2x වර්ග ධන 3x වෙනුවට ලියන්නේ 2x ධන 1x. 2x ධන 1x ධන 1. ඊට පස්සේ මේ පළවෙනි පද දෙකෙන් පොදු සාධකයක් එළියට ගන්නවා. 2x එළියට ගන්නවා. x පදයක් ඉතුරු. මේක හැම ලියා ගන්න. 2x ගෙන් 2x මේ එළියට ආවම 1යි ඉතුරු. ඊට පස්සේ මේ හා පැත්තට යනවා. දාන්න. 1x ධන එකනේ තියෙන්නේ. අපි මෙතනින් එකක් එළියට ගන්නවා. 1යි. 1x ගෙන් එකක් එළියට ගියාම x ඉතුරුයි. ධන එකෙන් එකක් එළියට ගියාම ඒ එකම තමයි. ඊට පස්සේ අපිට එනවා මේ ත්‍රිපද වර්ගද සමීකරණයේ සාධක දෙක 2x ධන 1 සහ x ධන 1. මේකේ ගොළු දීලා x ධන 1 සාධකයල්ලු මේ අනිත් එක තමයි අහන්නේ. එතකොට මේක උත්තරේ ලියවනම් හරි 2x ධන 1. ඔහොම ලියලා තිබ්බනම් ලකුණක් හම්බ වෙනවා. මේ ටිකට අනිත් ලකුණ.
ඊළඟට තියෙන්නේ 19. 19 දීලා තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක් තියෙන්නේ. රූපයේ දැක්වෙන ඕ කේන්ද්‍රය වූ වෘත්තයකි දී ඇති තොරතුරු අනුව පහත දී ඇති කෝණවල විශාලත්ව සොයන්න. මෙන්න මේ වෘත්තයක් තියෙනවා. කේන්ද්‍රය ඕ කියලා නම් කරලා තියෙනවා. ඕ. මෙතන තියෙන්නේ තමයි වෘත්තයක කේන්ද්‍රයේ ආපත්තන කෝණය පරිධියේ ආපත්ත කෝණයෙන් දෙගුණේ. කියන්නේ මෙහෙම වෘත්තයක් තියෙනවා. මේක කේන්ද්‍රය, මේක පරිධිය. කේන්ද්‍රයේ ආපතිත කෝණය 2x. පරිධියේ ආපතිත කෝණය x. වෘත්තයක කේන්ද්‍රයේ ආපතිත කෝණය පරිධියේ ආපතිත කෝණයෙන් දෙගුණේකි. පරිධියේ ආපතිත කෝණය x නම් මේක 2x දෙගුණයක් වෙයි. ඒ තියරියෙන් තමයි මේක ගන්න තියෙන්නේ. මෙයාලා ගානේ දීලා තියෙනවා මෙතන 246ලු. ඊට පස්සේ ABC පළවෙනි කොටස අහනවා ABC කෝණය කීයද කියලා. ABC කෝණය කියන්නේ එතකොට වෘත්තයක කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත කෝණයෙන් දෙගුණේ. ඒ කියන්නේ මෙන්න පරිධියේ ආපාදිත කෝණය හරියි. එතකොට කේන්ද්‍රයේ ආපාදිත කෝණය කියන්නේ මේක. ඒ කියන්නේ 240න් භාගය තමයි මෙතෙන්ට එන්න ඕන. ඇයි? කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත මේ කෝණය පරිධිය එකමින් දෙගුණයක්. එහෙනම් 240 බෙදීම 2. නිකම්ම දාන්න තියෙන 120යි අංශක. එක ලකුණ. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා. ADC කෝණය අගය. ADC මෙන්න මෙතන. ADC කෝණය අගය. දැන් ඔබ දන්නවා මෙතන ලක්ෂයක් වඩා 360යිනේ. 360න් 240ක් ගියාම මෙතන 120යි. ඊට පස්සේ ආපහු අර තියරීම තමයි. වෘත්තයක කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත කෝණයෙන් දෙගුණයයි. ඒ කියන්නේ 120න් භාගය තමයි මෙතෙන්ට එන්නේ. එතෙන්ට ADC සමානයි 120 බෙදීම 2. ඒ කියන අංශක 60. එකම තියරිය තමයි කොටස් දෙකටම තියෙන එකට ලකුණ. ඔහොම තමයි මේ ලකුණු දෙක ගන්න තියෙන්නේ. හරිම ලේසි මේ වෘත්ත ආශ්‍රිත ප්‍රමේයන් ඔක්කොම වගේ අහලා තියෙන 2020 පේපරේ. තියෙන්නේ 20. 20 තියෙන්නේ ලක්ෂ දෙකක් දීලා තියෙනවා. ඛණ්ඩාංක දෙකක් දීලා ඒ ඛණ්ඩාංක දෙකේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය අහන්න. ඛණ්ඩාංක දෙකේ පළවෙනි එක තමයි 20. 0.2 සහ 5.2. 0.2 ඔන්න එක ඛණ්ඩාංකයක්. ඊළඟ එක තමයි 5.2. ඔය දෙකෙන් පළවෙනි එකේ අහන අනුක්‍රමණය කීයද? 1. ඛණ්ඩාංක දෙකක් දීලා අනුක්‍රමණය අහද්දී අනුක්‍රමණය හොයන්න ක්‍රමේ තමයි අනුක්‍රමණය කියන්නේ m සමානයි y වෙනස y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරි. ඊට පස්සේ පළවෙනි එක මේක පළවෙනි ඛණ්ඩාංකනේ. එතකොට මේකේ x මේක x1 මේක y1 y ඛණ්ඩාංක මේක x2 මේක y2. ඊට පස්සේ y වෙනස කියන්නේ y1 ඍණ y2 y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. එතකොට අපිට m වලට උත්තරයක් ගන්න පුළුවන් y1 කියන්නේ 2යි 2 ඍණ 2 බෙදීම x1 කියන්නේ 0යි ඍණ x2 කියන්නේ 5යි. එතකොට 2 ඍණ 2 සමානයි 0යි 0 ඍණ 5 කියවුවම ඍණ 5යි 0 බෙදුවම 0ම තමයි.
එතකොට m සමානයි 0යි. කලකුණක් හරි. ඊළඟට තියෙන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපෙන තැන. y අක්ෂය කැපෙන තැන හොයන්නේ y සමානයි mx ධන c කියන සරල සමීකරණය ගත්තොත් දැන් අපි m දන්න ඕනේ. පළවෙනි ඛණ්ඩාංක මේකට ආදේශ කරමු මේ සමීකරණයට. ඒකට පළවෙනි ඛණ්ඩාංකේ y සමානයි 2යි. m දන්න ඕනේ දැන් අපි m කියන්නේ බිඳුවයිනේ. එහෙනම් මේ x වලට බිඳුවයි කොහොමවත් එතන. බිඳුව ගුණවත් ඒත් බිඳුවම තමයි. ධන c. එතකොට c සමානයි නිකම් උත්තරේනෝ 2යි. මොමයි ඛණ්ඩාංකයි. එහෙම නැත්තම් මේ මෙතර දේවල් මතක් වුණේ නැතත් ඔයාලට පුළුවන් මේ ඛණ්ඩාංක දැක්කම ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම පොඩියට ප්‍රස්තාවයක් ඇඳගන්න. එතකොට x බිඳුවේදී y 2යි පළවෙනි ඛණ්ඩාංකය. x බිඳුව මේ y අක්ෂයෙන් මේ x අක්ෂය. හරිද? x බිඳුවේදී y 2යිලු. මෙන්න මෙතන එකක්. ඊට පස්සේ ඊළඟ ඛණ්ඩාංකය කියන්නේ x පහේදී මෙතන 5 දී y 2යි. එතකොට මෙහෙම තමයි ඔය සමීකරණය යන්නේ මේ x අක්ෂයට සමාන්තරව යන රේඛාවක් තමයි අදින්නේ. එතකොට c කියන්නේ y අක්ෂයේ කැපෙන තැන 2යි. එහෙම ගන්නත් පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. එහෙම ගන්නවා නම් ලකුණු දෙකම. එතකොට මේකට ලකුණයි අරකට ලකුණයි තමයි ලකුණු දෙක තියෙන්නේ. හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පේපර් එක. 21 තියෙන්නේ සමබර ධාතු කැටයක පැති 6හි 2 2 3 3 4 4 ලෙස. 21 සමබර ධාතු කැටයක් තියලු 2 2 3 3 4 4 ලෙස අංග යොදලු තියෙනවා. ඊට පස්සේ මෙම ධාතු කැටය උඩ දැමීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් යොදා ඇති පැත්තක් උඩු අතට වැටීමේ සම්භාවිතාව. දැන් ප්‍රථමක සංඛ්‍යාව මම කලින් ගානකට දැන් මේ පේපරේ දෙවෙනි වතාවට මේ ප්‍රථමක සංඛ්‍යාව අහලා දෙන ප්‍රථමක සංඛ්‍යාව අහලා මම කිව්ව ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ එක හැර එක ඉන්නේ සාධක දෙකක් තියෙනවා. 2 3 5 7 9 ඉන්නේ 11. දැන් ප්‍රථමක සංඛ්‍යාවක් වැටෙන්න ඕන. මේකේ තියෙන ප්‍රථමක සංඛ්‍යාව කියන්නකො. මේක ප්‍රථමක. මේකත් ප්‍රථම. එතකොට අපි සම්භාවිතාව ලියන බෙදීමක් විදියට. ධාතු කැටේ මුළු පැති ගන්න 6යි. 6යි. ප්‍රථමක සංඛ්‍යා 4ක් තියෙනවා. ප්‍රථම සංඛ්‍යා කැටීමේ සම්භාවිතාවය කියන්නේ 6න් 4යි. ඕක ලියන්න තියෙන ලකුණු දෙකක. මේ තාම ලේසි ගානක් මේක මේ ලකුණු දෙක නිකම්ම දීලා දෙනවා. ඔයගොල්ලන්ට ඉසි ගන්න පුළුවන්. 22 දීලා තියෙන උතු චතුරස්‍රයක්. O කේන්ද්‍රය වූ වෘත්තය මත PQRS ලක්ෂ පිහිටා ඇත. ඊළඟට අඳිමු 22. O කේන්ද්‍රය වූ වෘත්තය මත. එන්න වෘත්තයක් තියලු. O කේන්ද්‍රය. නම් y යගේ සොයන්න. y කීයද කියලා තමයි අහන්නේ. එතකොට මෙතන ගන්න තියෙන අපිට වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේක වෘත්ත චතුරස්‍රයේ ප්‍රමේය තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය යටට සමාන වෙයි. දැන් මොකද්ද මේ කියන්නේ වෘත්ත චතුරස්‍රයක් තියෙන. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ අංශක 80 සමානයිලු අභ්‍යන්තර සම්මුඛ කෝණය. මේ අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණය. මෙන්න මේ කෝණ වෙනවලු 80ක් අංශක. එතකොට අපි y දන්නේ නැහැ. තාම මෙතන 2t x කැලලක් තියෙනවනේ. ඒකත් හොයාගන්න එකයි. ඊට පස්සේ මෙතන ප්‍රමේයවල් දෙකක් තියෙනවා. ඊළඟ ප්‍රමේය තමයි RS ජාය තියෙනවනේ. RS ජාය මේ හරියටම දෙකට බෙදිලානේ. එතකොට ජායක මධ්‍ය ලක්ෂයට මේ මධ්‍ය ලක්ෂය බව කියන්නේ මේව දීලා තියෙන සමානයි. කියන්නේ RM සමානයිලු MS කියලා දීලා තියෙනවා. ජායක මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයේ සිට අඳිනු ලබන රේඛාව ලම්බයක්. ඒ කියන්නේ ලම්බය කියන්නේ මෙතන අංශක 90යි කියලා. ඊට පස්සේ අපිට පුළුවන් PMS ත්‍රිකෝණේ
මොකද්ද ගන්න පුළුවන්? අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි කියලා අරන් මේ x හොයා ගන්න පුළුවන් නේ. එතකොට අපි ගන්නවා PMS ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 සමානයි මෙතන 90 ධන 55 ධන x. හරිද? ඊට පස්සේ 180න් 180 මෙහෙම ලියා ගන්න. 90යි 55යි කියන්නේ 5යි 9යි 5යි 145යි ධන x. ඊට පස්සේ x සමානයි මේ 145 මේ පැත්තට එද්දී ඍණ 145 වෙනවා 180 ඍණ 145යි. උත්තරේ එනවා 35ක්. එන්නේ අපේ උත්තරේද නෑ. එන්නේ x. දැන් අපේ උත්තරය යන්නේ y. එතකොට මෙතන මම x කියලා දාගත්තනේ. ඒ කෝණේ x ධන y සමානයි 80ට. දැන් අපි දන්නවා මොකක්ද x දන්න. x දන්න හින්දා y සමානයි 80 ඍණ x. x තාව 35 80න් 35 ගියාම y සමානයි 45යි කියලා උත්තරයක්. ඕක ඔයාලටම ලකුණු දෙකයි. මේකේ ලකුණු දෙක දීලා තියෙන්නේ මෙතන 35 හොයාගන්නකොට එක ලකුණක් දීලා අන්තිම උත්තරේට තමයි අනිත් ලකුණ. එහෙමයි ලකුණු දෙකේ අන්තිම උත්තරේ දැම්මොත් එක ලකුණයි මෙතන 35 පෙන්නලා නැත්තම්. රූපේ හරි පෙන්නන්න ඕනේ 35. ඊට පස්සේ හරිම ලේසි ගානක් තියෙන නිකම්ම ලකුණු දෙක ගන්න පුළුවන් 23. ඒ රූපය සහ B රූපය දැක්කනේ කේන්ද්‍රික ඛණ්ඩවල ඡාපදිග සමාන වේ. කේන්ද්‍රික ඛණ්ඩ ගානක් දීලා තියෙනවා 23. 23 කේන්ද්‍රම කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදිග හොයන්නේ ඡාපදිග BC සමානයි මේ t ට 2πr 2πr මෙයාගේ r 2πr 360න් t කියන්නේ සම්පූර්ණ වෘත්තයක අංශක 360නේ 360න් මෙතන කෝණේ t. ඕක තමයි සමීකරණේ. මොකද නැත්තම් මම මේ කොටු කරලා දෙන්නේ සමීකරණ. එතකොට අපේ ප්‍රශ්නේ දීලා තියෙනවා RCM. හරිද? මෙතන අංශක 45යි. ඊට පස්සේ තව කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා එතන අංශක 90යිලු. මේ දුර 7 සෙන්ටිමීටර්. මේ ගාන හරිම ලේසි දකිද්දිම උත්තර මතක් වෙන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩක ඡාපදිග. ආර්යයගේ තමයි අහන්නේ. දැන් මේ කියනවා මේ රූපේ කේන්ද්‍රික ඛණ්ඩවල ඡාපදිග සමානලු. ඒ කියන්නේ මෙන්න මේ දිගවල සමානලු. මේක x නම් මේකත් x. මේ දිගවල සමානයි. එහෙනම් x සමාන x නේ. පිටතෙන් ලියන්න පුළුවන් මේ සමීකරණය අර ඡාපදිග වෙන සමීකරණය දාන්න. මොකක්ද සමීකරණය? 2πr 360න් t ට කියන්නේ මෙතන 45. 45 සමානයි. මේ සමාන ලකුණ මෙහෙම තියෙනවා. මේ පැත්තේ ඡාපදිග සමානයි. මේ පැත්තේ ඡාපදිග හොයන්නේ 2πr එතන කෝණය 90යි. 360න් 90යි. හරිද? ඊට පස්සේ අපි දැන් මෙතෙන්දී අගයන් ආදේශ කරන්න කලින් මෙතෙන්දී කපා ගන්න පුළුවන් ඒවා ඉවත් කරගන්න. මේ 360ට මේ 360 ඉවත් කරන්න පුළුවන්. කපලා. ඊට පස්සේ මේ 5ට මේ 5ත් ඉවත් කරගන්න පුළුවන්. මේ r ඉවත් කරන්න බෑ. අතන 7r මෙතන කැපිටල් r. ඒවත් ඉවත් කරන්න බෑ. මෙතන ඉන්නේ එතකොට 2 45 ගුණ වුණාම එනවා
90යි මේ R කියන්නේ මේකේ කැපිටල් R නේ. සමානයි මෙතන තියෙනවා දෙවරක් මේ R කියන්නේ 7. දෙවරක් 7 වරක් 90. දැන් අපෙන් R නේ අහන්නේ. R හොයාගන්න දෙපැත්තම බෙදනවා 90යි. මේ 90ට මේ 90 කැපිලා යනවා. මේ 90ට මේ 90 කැපිලා යනවා. එතකොට R ට උත්තරයක් එනවා. R සමානයි දෙවරක් 7 14යි සෙන්ටිමීටර. ඕකේ එක ලකුණක් දෙනවා මේක සමාන කරාට. ඉතුරු ලකුණ මේකට. එහෙමයි ලකුණු දෙක දෙන්නේ. එතකොට මේ 23. නාස එකතුවක් තියෙන්නේ හරිම ලේසි එකක්. 24. 24 මේ ගාන තියෙන්නේ නාස එකතුවක්. x යගේ සොයා y යගේ සොයනවා. x යගේ මුලින් සොයනවා. y මුලින් හොයන්න බෑ. x යගේ මුලින් හොයලවන y හොයන්න. දැන් අපි මෙතෙන්දි කරන්නේ x නේ හොයා ගන්න ඕන. අපි නොදන්න මත දෙකක් එක x හොයන්න බෑ. මෙතන y x එහෙම කියලා. ඒ හින්දා අපි මෙහෙම මේක x එන්නේ මෙහෙමනේ. දෙකට එකක් එකතු වුණාම මෙතෙන්ට x එනවා. දැන් මෙහෙම මේ 1 ධන 3 4. ඍණ 1 ධන 4 ධන 3. ඒ වගේ තමයි. එතකොට මෙතන 2 ඍණ 1 සමානයි x ට. හරිනේ. එතකොට 2 ඍණ 1 සමානයි x නම් x සමානයි 1 වෙනවා. එකක් හරි. කලකුණක් ගත්තා. x හොයා y හොයන්න. x හොයලා y හොයන්න. එහෙනම් අපි දැන් මොන y හොයන්න. එකත් හරි ලේසි. එතකොට 1 ධන y සමානයි x. x කීයද? 1යිනේ. එතකොට 1 ධන y x ස්ථානයේ 1යිනේ. එතකොට මේ y වල අගය උසන්නේ මේ ධන එක එහා පැත්තට නේ. y සමානයි 1 ඍණ 1. එතකොට y සමානයි 1 ඍණ 1 නම් y සමානයි බිංදුව අනිත් උත්තර. ඔකට ඉතුරු ලකුණ. ඔහොමයි 24 නේ කියලා ලකුණ. ඊළඟට ඔන්න 2020 අප සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25 වෙනි එකට තමයි අපි දැන් යන්න හදන්නේ. 25 වෙනි එක සුපුරුදු පරිදි නිර්මාණයක් කරන්න තියෙන්නේ. හැමදාම අන්තිමට දෙන නිර්මාණයක් පොඩි පතයක් අඳින්න තියෙන්නේ. AB සරල රේඛාවට 5 සෙන්ටිමීටර් දුරින්ද AB ලක්ෂ වලට සමදුරින්ද පිහිටි B ලක්ෂය සොයා ගැනීම සඳහා කරන ලද නිර්මාණයක අසම්පූර්ණ දරතටහන රූපයේ දැක්වේ. P ලක්ෂයේ පිහිටීම සොයා ගන්න ආකාරය දැක්වෙනසේ දලසටහන සම්පූර්ණ කරන්න. හරිම ලේසි එකක් තියෙන්නේ. AB සරල රේඛාවක් තියෙනවා. මෙන්න A. මෙතන B. AB සරල රේඛාවක් AB සරල රේඛාවට 5 සෙන්ටිමීටර් දුරින් 5 සෙන්ටිමීටර් දුරින් මේකට සමාන්තරව යන රේඛාවක් දීලා තියෙනවා. මේ දුර 5 සෙන්ටිමීටර්ලු. හරිද? සෙන්ටිමීටර රේඛාවක් දීලා තියෙනවා. වලද නිර්මාණයක අසම්පූර්ණ P ලක්ෂයේ පිහිටීම. P ලක්ෂයේ තියෙන්නේ AB ට සමදුරින්ලු. මේ සෙන්ටිමීටර 5 ඒ කියන්නේ මේ රේඛාවේ කොහේ හරි තියෙන්න ඕන AB ට සමදුරින් වෙන්නත් ඕන. 25. කණේ අහන්නේ. දැන් අපිට දැන් අචල ලක්ෂ දෙකක් නේ AB කියන්නේ. මේ දෙක තියෙනවනේ. එළවෙන්නේ නැහැ අචලයි. අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටන සමදුරින් යන පතේ ලම්බ සමච්ඡේදකය. එහි අචල ලක්ෂයට සමදුරින් පිහිටන පතේ ලම්බ සමච්ඡේදකය කියලා කියනවා. දැන් අපි මේකට ගන්න කව කට්ට ගන්නවා. කව කට්ටේ අරගෙන කව කට්ටේ උඩ මෙතන තියලා මේ දුරෙන් භාගයකට වැඩි දුරක් ගන්නවා කව කට්ට. සාමාන්‍යයෙන් භාගයකට වැඩි දුරක් කියන්නේ මේ මැනල ඕනේ. සාමාන්‍ය මේ හරිය විතර කරගෙන කව කට්ටේ උඩ මෙතන තියලා පැන්සල් උඩ මේ හරියට අරගෙන මෙහෙම ගහනවා චාපය. ඊට පස්සේ එතනම තියලා යටිනුත් චාපයක් ගන්න. ඊට පස්සේ කව කට්ටේ එහෙම වෙනස් කරන්න නැතුව අරගෙන මෙතන කව කට්ටේ උඩ තියලා
මෙතන අර චාපේ පැන්සල් එකෙන් කපනවා. යටිපැත්ත චාපෙත් මෙහෙම කපලා. මේ දෙක යාකල ලම්බ සමච්ඡේදකයන්දම මෙන්න මෙතන තමයි P කියන්නේ. කොහොම ලකුණු කරා නම් නිකම්ම ලකුණු දෙක. ලම්බ සමච්ඡේදකයේ මෙහෙම චාප ලකුණු කරලා ඇඳම ලකුණයි. P ලක්ෂේ ලකුණු කරාට ලකුණයි. හරිනේ හරිම ලේසි දාස් එක්සෙන් එක අන්තිම ගාන සුපිරියටම ලේසි. මම හිතනවා ඔයාලට මේක හොඳට තේරුණා කියලා. 2019 ඩිස්කෂන් එකක් තරම් ඉක්මනටම අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒකට ඔයාලා පේපර් එකේ කෙටි ප්‍රශ්න ටික කරලා ඉන්න. උදානම් වෙලා මේ channel එක subscribe කරලා තියාගන්න.